ආයු වැඩේවා නිදුක් වේවා නිරෝගී වේවා ඔබ. අද ජුලි මාසේ 17 වෙනිදා 2020 අවුරුද්දේ 1918 අවුරුද්දේ ජුලි මාසේ 17 වෙනිදා අද වගේ දවසක ලෝකේ ශ්‍රේෂ්ඨ මිනිසෙක් උපදිනවා. උපදිනේ සාමාන්‍ය මිනිසෙක් විදිහට, හැබැයි ඔහු මිය යන්නේ ශ්‍රේෂ්ඨෙක් විදිහට. නෙල්සන් මැන්ඩෙලාගේ උපත සිදු වුණේ අද. නම නිකම් මෙහෙම කිව්වට ශ්‍රේෂ්ඨ ලෝකනායක නෙල්සන් මැන්ඩෙලාගේ උපත එදා එහෙම සිදු වුණා 1918 අද වගේ දවසක. ඔහුගේ ජාතික සටන ඒ විතරක් නෙවෙයි, ඔහුගේ ප්‍රකාශයන් අදටත් ලෝකය ඉතාම ගෞරවයෙන් සිහිපත් කරනවා. නෙල්සන් මැන්ඩෙලා තමයි කියන්නේ ලෝකයේ බලගතුම අවිය දැනුම කියලා. දැනුම කියන අවියෙන් ලෝකේ අනෙක් ඕනම අවියක් පරාජයට පත් කරන්න පුළුවන් කියලා ඔහු කියනවා. ඒ කතාව සහතික ඇත්ත. ලෝකේ ලොකුම අවි නිෂ්පාදනය කරන්න බරපතල බලගතු අවි නිෂ්පාදනය කරන්න උත්සාහගත්ත ලෝකයක් අවසානයේදී සබන් කෑල්ලකට යට වුණා. හැබැයි මැන්ඩෙලා කිව්වේ සබන් කෑල්ලටත් වඩා ප්‍රබලයි දැනුම කියන අවිය. අදටත් මේ මොහොතේදීත් දැනුම කියන අවිය තමයි වැදගත් වෙන්නේ. සෞඛ්‍ය පුරුදු සම්බන්ධයෙන් අපිට තියෙන දැනුම, ඒ වගේම දේශපාලනය සම්බන්ධයෙන් අපිට තියෙන දැනුම, සමාජයේ ජීවත් වීම සම්බන්ධයෙන් අපිට තියෙන දැනුම, ඒක තමයි ලොකුම අවිය. අද ජාතික පුවත්පත් වාර්තා කරන පුවත් විමසන්න සූදානම් මාධ්‍යවේදී ප්‍රසාද් මංජී ඉන්නවා මාත් එක්ක. අයිබෝන් ප්‍රසාද්. අයිබෝන්. ඔව්. අපිට COVID-19 පිළිබඳ වාර්තා වන පුවත් වලින් ආරම්භ කරන්න කල්පනා කරනවා. අරුණ පුවත්පතට වාර්තාවක් එකතු කරනවා. ඒ තමයි ලංකාවේ COVID රෝගීන්ගේ ව්‍යාප්තිය කොයි ආකාරයෙන්ද කියලා. ලංකාවේ COVID රෝගීන්ගේ ව්‍යාප්තිය මුළු ගණන 2687යි, සුව වූ ගණන 2007යි. සුව වූ ගණන 2007යි. ඒ කියන්නේ 75% සීමාවට එහා ගිහිල්ලා තියෙනවා. ප්‍රතිකාර ලබන ගණන 699යි, මියගිය ගණන 11යි. හැබැයි ලෝක තත්ත්වය බැලුවොත් 1,37,40,727 දෙනෙක් මේ වෙනකොට අද උදේ මීට විනාඩි 5කට කලින් යාවත් කාලින වෙච්ච තොරතුරු අනුව 1,37,40,727 දෙනෙක් ලෝපුරා කොවිඩ් ආසාදිතයන් ඉන්නවා. ලංකාවේ 2687 දෙනෙක් වාර්තා වෙද්දී මරණ සංඛ්‍යාව ලෝපුරා වාර්තා වෙනවා 5,88,294ක්. හැබැයි ආසාදිතයන්ගේ සංඛ්‍යාව ගත්තාම සුපුරුදු පරිදිම ඇමරිකාව, ඊට පස්සේ බ්‍රසීලය, අපේ යාවද අසල්වැසි ඉන්දියාව සහ ඊට පස්සේ ඉන්නවා රුසියාව. මේ අනුව ගත්තම මරණ සංඛ්‍යාව 5,88,294ක් වාර්තා වෙනවා. මේ වෙනකොට මරණ වාර්තා වීමේ යම් අඩුවක් පෙන්වනවා. හැබැයි පහුගිය සතියන්ත වෙද්දිත් ලෝකේ සෞඛ්‍ය බලධාරීන් සහ සෞඛ්‍ය පරීක්ෂණ කරන්නන් සැකපල්ල කරලා තිබෙනවා. තවම මේක උපරිමයට ඇවිල්ලා නැහැ. ඒ නිසා ඉතාමත්ම තියුණු අවධානයක් යොමු කරන්න ඕනේ. මොකද ලෝකේ යුරෝපා කලාපයට මේ වෙනකොට උණුසුම් ඍතුව පවතින්නේ. උණුසුම් ඍතුවත් එක්ක රෝගය පාලනය වීම, පැතිරීම යම් මට්ටමකින් පාලනය වෙන්න පුළුවන්. හැබැයි ශීත ඍතුව ආවයින් පස්සේ මේක තවත් වර්ධනය වෙන්න පුළුවන්. ඔවුන් සමහරු අනතුරු අඟවන්නේ 1918 ඇති වුණාය කියන ස්පැනිෂ් ෆ්ලූ එක, එහෙම නැත්නම් ස්පාඤ්ඤ උණ රෝගය නිසා මිලියන 50ක පිරිසක් ජීවිතක්ෂයට පත් වෙනවා. දැන් ලක්ෂ 5යි ජීවිතක්ෂයට පත් වෙලා තියෙන්නේ. මිලියන 50ක පිරිසක් ජීවිතක්ෂයට පත් වුණා. එතරම්ම අවදානම සහගත තත්ත්වයක් අපි ඉස්සරහා තියෙනවා කියලා තමයි ඕන් නම් අනතුරෙන් ප්‍රසාර්. දැන් ලෝක සෞඛ්‍ය සංවිධානය WHO එකත් ඊයේ රටවල් කිහිපයකටම මේ අනතුරෙන් සිදු කර අපි දැක්ක. දැන් මහාමාරී වගේ රෝගයක් කිව්වා, ස්පාඤ්ඤ උණ ගැන කතා කරා. මේ වගේ වසංගත තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් තියෙනවා කියන කාරණේ උන් කියනවා. ඒක කොයි අවස්ථාවකදී මතුවේද කියන එක කියන්න බැහැ. නිසා මේ සෞඛ්‍ය පුරුදු ඇති කරගන්න කියන එක තමයි අවවාද ප්‍රකාශ කරන්නේ. නමුත් සමහර රටවල්, දැන් ඇමරිකාව වගේ රටවල් WHO කියන දේවල් ගණන් ගන්න නැහැ. ඒතන ලොකු ගැටුමක් තියෙනවා. මේ ගැටුම නිසා අසරණ වෙන්නේ ඉතින් මේ සාමාන්‍ය පුරවැසියන්, ඇමරිකානු පුරවැසියන් තමයි දැඩි අසරණ තත්ත්වයට පත්වන්නේ. ඒ වගේම WHO හි ශ්‍රී ලංකාවේ ඉන්න නියෝජිතවරිය වෛද්‍ය රාසියා ෆ්‍රෙන්චේ මහත්මිය ඊයේ ප්‍රකාශ කළ මාධ්‍යමයක් තියලා ශ්‍රී ලංකාව ඉතාමත්ම ඉහළ තත්ත්වයක ඉන්නවා කොරෝනා පාලනය සම්බන්ධයෙන්. ඇය උදාහරණ කිහිපයක්ම දෙනවා. විශේෂයෙන්ම රජයේ ගත්තු ක්‍රියාමාර්ග ඉතාමත්ම ඉහළයි කියලා කිව්වා. ඒක අනිත් රටවලට ආදර්ශයක් කියලා කිව්වා. මම හිතන්නේ ඉතාමත් හොඳ සහතිකයක් ලෝක සෞඛ්‍ය සංවිධානය ශ්‍රී ලංකාවට මේ වෙනට ලබා දීලා තියෙනවා. ඔව්. එතනදී අය සඳහන් කරපු කාරණාව තමයි රාජ්‍ය යාන්ත්‍රණය, රාජ්‍ය නායකත්වය වගේම විශේෂයෙන්ම සෞඛ්‍ය සේවය. කියන්නේ නිදහසෙන් පස්සේ අපි මොනවද ලබාගෙන තියන්නේ කියලා සමහරව ප්‍රශ්න කරනවානේ. මෙන්න නිදහසෙන් පස්සේ ලබාගත දේවල්. ලෝක සෞඛ්‍ය සංවිධානය කියන්නේ ලංකාවේ සෞඛ්‍ය සේවය හොඳ මට්ටමක පවතිනවා. ඊළඟට බලේ රාසිං දෙවියන්ගේ බලය කියලා කිව්වනේ. බලේ ජාසිං දෙවියන්ගේ බලයද කියලාත් හිතෙනවා. මොකද ඡන්දෙ තියන්න ජාසිංහ කියන්න ඕනේ.
ඉස්කෝල අරින්න ජාසිංහ කියන්න ඕනි කියලා හිතනවා. විශේෂඥ අනිල් ජාසිංහ මහත්මයා කිව්වොත් ඉස්කෝල අරිනවා කියලා අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්තුමා කියනවා. ජාසිංහ කිව්වොත් ඉස්කෝල අරිනවා. අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් රංජිත් රන්ජසේකර මහත්මයා සඳහන් කර තිබෙනවා. ඒ වගේම මේකට අදාළව එහෙම නැත්නම් කොරෝනා පැතිරීම පිළිබඳව මේ කන්දකාඩු පොකුර පිළිබඳව තවදුරටත් වාර්තා කරන්න පුළුවන් අරුණ පුවත්පත ගෙනෙන වාර්තාව ඔස්සේ ගම්පොළ කන්දකාඩු උපදේශකගේ දෑ අවුරුදු පුතාටත් කොවිඩ් ඊළඟට ඒ අරුණ එහෙම වාර්තා කරද්දී කොවිඩ් ආසාදිත සැරෙන්වරිය නිසා හෝමාගම SP කාර්ය SP ගොඩනැගිල්ලේ ස්වයං නිරෝධායනට ලක් කරලා තිබෙනවා. හොමාගම් පොලිස් අධිකාරියේ කාර්යාලයේ සේවයේ නියුතු සැරෙන්වරියකට COVID-19 ආසාදන වීම හේතුවෙන් එම කාර්යාලයේ නිලධාරීන්ට ස්වයං නිරෝධායන වන ලෙස හොමාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වරයා සඳහන් කර තිබෙන බව අරුණ පුවත්පතට චාමර පල්ලේගෙදර වාර්තා කරනවා. ඒ වගේම පහළ මට්ටමට ගියාම මේ සෞඛ්‍ය උපදෙස් හරියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලා ඊයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේදී සාකච්ඡාවකදී කරුණු අනාවරණය වෙන උදේජීව ඒකනායක සහ චාමර පල්ලේගෙදර අරුණට වාර්තා කරනවා. ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යතුමිය තමයි මේ කාරණාව විශේෂයෙන්ම සඳහන් කරන්නේ. සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කරන ලද මාර්ග උපදේශ ක්‍රියාත්මක නොකිරීම පිළිබඳව පසු විපරමක් සිදු කරන්න ඕනේ කියලා මෙහිදී සෞඛ්‍ය ලේකම්වරයා උපදෙස් ලබා දීලා තිබෙනවා. ඒ නිසා පහළ මට්ටමට යද්දී මේ ක්‍රියාපිළිවෙත් ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වෙන්නේ අවශ්‍යතාව දාරණය කියන්නේ මේ දැන් සම පොදු ස්ථානවලදී ගැවසෙන විදියට ඒ ආකාරයෙන් කටයුතු කිරීමේදී සෞඛ්‍ය උපදෙස් අමතක වෙලා තියෙනවා දැන්. පුද්ගලි වශයෙන් නෙවෙයි. දැන් පොදු ස්ථානවලට වෙළඳසල්ට එනවා ඊට පස්සේ බඩු ගන්න එනවා ඊට පස්සේ මාළු කඩේට යනවා. මේ ස්ථානවලදී සෞඛ්‍ය පොදු අමතක වෙලා තියෙනවා. ආග්‍ය තොරතුරු කතා කරනවා ඉතින් අපි දන්නවනේ. එහෙම හම්බ වුණාම අමතක වෙනවා නිකම්ම මාක්ස් එක පල්ලෙහාට දාලා තමයි කතාව පටන් ගන්න. එතකොට අර කෙලෙබිනිත විසිරලා ඉවරයි. අනිත් කාරණේ තමයි දැන් මේ පොදු ප්‍රවාහන සේවයේ යම් ගැටලු තියෙනවා කියලා ඊයේ ආරංචි වුණා. මොකද දැන් සමහර උදාහරණයක් ගත්තම 176 මාර්ග බස් අංකයේ දරන ඒ හෙට්ටියාවත්ත කරගම්පිටිය බස් එක බස් මදි කියලා කියනවා ජනතාව පැමිණිලි කරනවා. මම හිතන්නේ ප්‍රවාහන මැති මහින්ද අමරවීර මහත්මයාගේ අවධානය යොමු විය යුතුයි. මොකද පොදු ප්‍රවාහනයේ තුලත් මේක බෝ වෙන්න ඉඩ තියෙනවා. මොකද මිනිසුන් අර වෙනද වගේ ගියොත් දුරස්ත භාවයක් අවශ්‍යයි. දැන් ගැඹුරු විද්‍යාත්මක මහත්මයා කියන බස් දෙන්න පුළුවන් ගාස්තු වැඩි කරන්න ඕන කියලා. මම හිතන්නේ මේ කාර්යය මම හිතන්නේ අද දිනේ ප්‍රවාහන අමාත්‍යාංශය අමාත්‍යවරයාගේ අවධානය යොමු වෙලා ජනතාව වෙනුවෙන් මේ සෞඛ්‍ය උපදෙස් අනුව ප්‍රවාහන කටයුතු සිදු කරගන්න ඔහුගේ අවධානය යොමු වෙන්න ඕන. ඔව්. ඊයේ මම බත්තර මුල්ලේ ඉඳලා මේ වික්‍රමසිංහපුරට එනකම් බස් එකේ ආවා. බස් එකේ තිබුණා මේ මාස්ක් විකුණන්න. එහෙම නැත්නම් මුහුණු ආවරණ විකුණන්න. හදිසියේ කවුරු හරි අමතක වෙලා ගියොත් එහෙම නැත්නම් බස් එකට එන කෙනෙක්ට මුහුණු ආවරණ නැත්නම් රුපියල් 80යි හැබැයි. ඒකත් හොඳ අදහසක්. දේශබන්දු දෙනකොට මහත්මයා නොමිලේ මුවාවරණ බෙදාලා දෙනවා. ඔව්. මේ අතරේ අපිට පුළුවන් තවදුරටත් වාර්තා කර සිටින්න විශේෂයෙන්ම දවස් ගණනාවක් තිස්සේ සාකච්ඡාවට භාජනය වෙච්ච මැතිවරණ සෞඛ්‍ය නිර්දේශය අයත් ගැසට් පත්‍රය කවද්ද නිකුත් වෙන්නේ? අද අරුණ පුවත්පත කියනවා මේ ගැසට් පත්‍රය අද නිකුත් වෙනවා කියලා උදේජීව ඒකනායකයි වාර්තා කරන්නේ. හැබැයි අද නොවේ හෙට නෙවෙයි නේද? එහෙම නෑ. අදයි කියලා සඳහන් වෙන්නේ. හැබැයි සෞඛ්‍ය නීති රීති අදාළ මේ ගැසට් කිරීමේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට බලය ලබා දීම සිදු නොවෙනවා කියලා. මොකද එහෙම වුණොත් ජනතාවට පීඩාකාරී තත්ත්වයක් නැති වෙන්න පුළුවන් නිසා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට බලය ලබා දීමක් සිදු නොවෙනවා කියලා සඳහන් කරනවා. මේකට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ කැමති නැහැ. ඔවුන් කියනවා බිම්මට්ටමේ නීති ක්‍රියාත්මක කිරීමට එහෙම නැත්නම් බිම්මට්ටමේ කටයුතු කිරීමට ඔවුන්ට මේ බලය අවශ්‍යයි කියලා. කොහොම වුණත් සෞඛ්‍ය අමාත්‍යතුමිය මීට කලින් පොරොන්දුවක් ලබා දුන්නලු. පොරොන්දුව කඩ කරමින් බලය ලබා නොදීමට කටයුතු කළොත් COVID-19 රාජකාරී වලින් ඉවත් වන බවට ඔහු අනුතුරු වංගවනවලු. මේ සම්බන්ධයෙන් සෙනසුරාදා හෙට උදේ සාකච්ඡාවක් ගන්න නියමිත බව තමයි සඳහන් වෙන්නේ. අනුපත වාර්තා කරන විදිහට එන්න ඕන මේ දෙපාර්ශ්වයෙන් යම්කිසි මැදකට එන්න ඕන. මොකද මේ සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ කාර්යභාරයත් අවශ්‍යයි. ඒතකොට සෞඛ්‍ය අමාත්‍යවරුන් කියනවා ජනතාව පීඩාවටපත් කරන්න එපයි කියලා. ඉතින් මැදකට එන්න ඕනේ. ඒ නිසා මේ මස් රාත්‍රන නැතුව දෙපාර්ශ්වයෙන් මැදකට එන්න කියලා අපි ඉල්ලීමක් කරමු. මොකද මේ COVID-19 වසංගතයත් එක තමයි ජනතාවට ඉන්න වෙන්නේ කාරණාවලදී. එතකොට දෙගොල්ලෝගේම සහයෝගය අවශ්‍යයි. මොකද අපි දැන් සාර්ථකව යුද හමුදාව, බුද්ධ්‍යංශ, සෞඛ්‍යාංශ සියලු දෙනාම එකතු වෙලා රජයේ උපදෙස් අනුව සාර්ථකව මේක මැඩලගෙන යනවා. නමුත් යම් දේවල් මේ වගේ සිද්ධි ඇති කරගෙන ප්‍රශ්න ඇති කරගන්න එපයි කියලා අපි තාමත් කාරුණිකව ඉල්ලා සිටිනවා. අදත් තැපැල් ඡන්දය පැවැත්වෙනවා. දැන් මේ COVID-19 තත්ත්වයත් එක්කම තව පොකුරක් වර්ධනය වීමත් එක්කම ඉදිරියේදී ඡන්දෙට මොකද සිද්ධ වෙන්නේ කියලා ප්‍රශ්න කරනවා. අද දිනමෙන පුවත්පත වාර්තා කරන්නේ නිරෝධායනය වන්නන්ට ඡන්දය දාන්න ක්‍රමයක් සකසනවා කියලා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කරන ප්‍රකාශය ස්වර්ණ විජේකෝන් වාර්තා කර සිටිනවා. ඒ අනුව එක්කෝ නිරෝධායන වන අයට වෙනම ඡන්ද මධ්‍යස්ථාන පිහිටුවන්න හරි එහෙම නැත්නම් ඔවුන්ගේ ගෙවල් වලට ගිහිල්ලා ඡන්දය ලබා ගන්න හරි ක්‍රමයක් සකස් කරනවා. මේවා යෝජනා විතරයි. මේ පිළිබඳව ඉදිරියේදී සාකච්ඡා කරනවා කියලා
මැතිවරණ කොමිසමේ සභාපතිතුමා කියද්දී අපි තවදුරටත් පුවත්පත්වල වාර්තා වෙන පුවත් විමසා බලද්දී දෙවන රැල්ලක් කොහෙද තියෙන්නේ? ඔව් දෙවන රැල්ලක් තියෙනවා. ඒ දෙවන රැල්ල තියෙන්නේ මැතිවරණ වේදිකාවල විපක්ෂ වේදිකාවල කියලා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයා කියනවා. කොරෝනා දෙවන රැල්ලක් තියෙන්නේ විපක්ෂ වේදිකාවල විතරයි කියලා ඊයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයා මේ සඳහන් කරන්නේ. විශේෂයෙන්ම සමාජ මාධ්‍ය සහ දේශපාලන වේදිකාව හරහා වැරදි තොරතුරු ප්‍රචාරය වෙනවා, තොරතුරු හංගනවා ආණ්ඩුව මීට වඩා මේ තත්ත්වය බරපතලයි. එහෙම කියලා මත පළ වෙන නිසා තමයි ඊයේ මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයා. එහිදී තමයි අග්‍රාමාත්‍යවරයා කියා සිටින්නේ කොවිඩ් වසංගතයේ මුලින්ම ආපු වෙලාවේ ඒක පාලනය කරගන්න අපිට පුළුවන් වුණා. කොරෝනා මර්ධන ජනාධිපති කාර්යසාධක බලකාය, අත්‍යවශ්‍ය සේවා ජනාධිපති කාර්යසාධක බලකාය, රාජ්‍යාංශීය සෞඛ්‍යාංශීය විධ හමුදාව ඇතුළු ත්‍රිවිධ හමුදාව පොලිසිය කැපවීමෙන් කටයුතු කළා. විශේෂයෙන්ම බුද්ධි අංශ සහ සෞඛ්‍යාංශ කරපු කැපකිරීම මෙහිදී මතක් කරන්න ඕනේ. ඒකේ ප්‍රතිඵල විදියට අපි හැම විටම ජනතාවගේ ආරක්ෂාවට කටයුතු කළා. මුල් තැන දුන්නේ ඒ වෙනුවෙන්. ඒ වගේම මාධ්‍යවේදීන් අහපු නිසා අග්‍රාමාත්‍යවරයා කියනවා මෙදා වෙනද වගේ නෙවෙයි මැතිවරණ කොමිසම තමයි නිසි බලධාරියා. ඒ නිසා රටේ සෞඛ්‍ය තත්ත්වය, රටේ ආරක්ෂාව ගැන හිතමින් ඉදිරි තීරණ ඉදිරි කටයුතු සිදු කරනවා කියලා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයා සඳහන් කළා. දිනුසු දැන් අගමැතිතුමා මම හිතන්නේ මේ බ්‍රෙක්ෆාස්ට් මීටින් කියලා කියන්නේ මාධ්‍ය ආයතන ප්‍රධානී කැඳවල මාසෙකට සැරයක් මේ වගේ රැස්වීමක් පවත්වන ඉතාමත් හොඳයි රට වෙනුවෙන්. මොකද කාලීන තොරතුරු තමයි සාකච්ඡා කරන්නේ. මහින්ද රාජපක්ෂ මහත්මයා ජනාධිපතිතුමා ඉන්න කාලෙත් මේ වගේ සාකච්ඡා කරා. මොකද මේ කාලීනව සාකච්ඡා කරන අදාළ විෂය බාර ඇමතුරුන් ගෙන්නනවා, නිලධාරීන් ගෙනල්ලා මාධ්‍ය ආයතන ප්‍රධානීන්ට ඕනෑම ප්‍රශ්නයක් ඔවුන්ගෙන් අහන්න පුළුවන්. මම හිතන්නේ ඒක ඉතා වැදගත් ආකාරයෙන් ඊයේ සිද්ධ වුණා. ඒ වගේම මේ අපි දැක්ක මේ කොරෝනා දෙවෙනි රැල්ල ගැන කතා කරද්දී එක එක වේදිකාවල තමයි මේ දෙවෙනි රැලි ගැන කතා කරන්නේ. එතකොට අගමැතිතුමා අපූර්ව දෙයක් කියන කොහෙද තියෙන්නේ? පුළුවන් නම් පෙන්වන්න කියලා ඔහු අහනවා. මොකද අපි දැන් දන්නවා සමහර වේදිකාවලදී ප්‍රධාන මාතෘකාව බවට පත් වෙලා තියෙන කොරෝනා. ඒ විපක්ෂයේ වේදිකාව. ඉතින් මම හිතන්නේ මේ අවස්ථාවේදී අගමැතිතුමා කියන්නේ දේශපාලන වශයෙන් මේ කොරෝනා කතාව අවශ්‍ය නැහැ. ප්‍රතිපත්තිමය වශයෙන් දේශපාලන කරුණු සාකච්ඡා කරමු. මොකද මේ අවස්ථාවේ නිසි බලධාරියා මැතිවරණ කොමසාරිස් මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන් සෞඛ්‍ය උපදෙස් සම්බන්ධයෙන් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා. ඒ නිසා ඔවුන්ට ඒ රාජකාරී බාර දීලා තියෙන උන් ඒ රාජකාරී කරනවා, රජයක් විදිහට සහයෝගය ලබා දෙනවා. නමුත් අර දේශපාලන වශයෙන් මේක සෙල්ලමක් කරගන්න එපා කියන එක තමයි අගමැතිතුමා ප්‍රකාශ කරන්නේ. මව්බිම ප්‍රධාන සිරස්වල දෙකක් තියෙනවා. එයින් එක් ප්‍රධාන සිරස්වලයක් තමයි ETI ගිණුම් යට ගහන්න කෝටි 11ක පගාවක් දීලා ආයතනයේ වැටෙන්න යන බව 2012 දිම හෙළිවෙලා තියෙනවා. මෙන්න අඳුනා ගන්න ඕනේ චරිත. මේ ඡායාරූප දැක්කයින් පස්සේ තැන්පත්කරුවන්ට මොනවද මතක් වෙන්නේ කියලා අපිට හිතා ගන්න පුළුවන්. කොහොමුණත් ETI ආයතනයේ සම්බන්ධයෙන් කතා කරද්දී මේ කොමිසම හමුවේ ඊයේ අනාවරණය වෙච්ච කාරණා කීපයක් තියෙනවා. ඒ අනුව බැංකු ගිණුම් පොත්වල එහෙම නැත්නම් මේ accounts පොත්වල තිබිච්ච බැංකු ගිණුම් නෙවෙයි ගිණුම් පොත්වල තිබිච්ච ගණන් වලට වඩා වැඩි ප්‍රමාණයක් වෙනස් ප්‍රමාණයක් පොත්වල සටහන් නොකොට පවත්වාගෙන ගිහිල්ලා තියෙනවා. ඒ අනුව විශේෂයෙන්ම උදාහරණ කිහිපයක් පෙන්නනවා. ඊයේ දවසේදී අනාවරණය වෙනවා සාක්ෂිකරුවෙකුගේ හරහා මෝටර රථයක් ගෙන්වීම සඳහා රුපියල් මිලියන 33.4ක මුදලක් ගෙවා තිබුණත් එය ETI ආයතනයේ නමින් ලියාපදිංචි කර නොතිබූ බවද සාක්ෂිකරු සඳහන් කළා. ඒ විතරක් නෙවෙයි ඉඩමක් මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 94.9ක මුදලක් ගෙවා තිබුණත් ඒ ලබාගත් දීපල මේ ආයතනයේ දේපොළ අතරේ තිබිලා නැහැ. එතකොට අපි දන්නවා දැන් 2018-19 කාලෙ වෙද්දී මහ බැංකුව විශේෂ කමිටුවක් පත් කරා මනෝජ් තිත්තවැල්ල මහත්මයාගේ ප්‍රධානත්වයෙන් ETI ආයතනය සම්බන්ධයෙන්. එතකොට ඔවුන්ගේ ක්‍රියාකලාපය අවසානයේදී සිද්ධ වුණේ මේ විදිහට වහන තැනකට ගෙන එන්නද ETI ගිණුම යට ගහන්න කෝටි 11ක පගාවක් දීලා කියලා ප්‍රශ්න කර සිටින මේවා නියාමනය කරන්න මහ බැංකුව විසින් පත් කරපු ආයතන පිළිබඳව නැවත වතාවක් ප්‍රශ්න කරමින් අර නාකොටික් එකේ කුඩු වෙලෙන්දු හිටියන් නම් මේ වගේ තැන්වලත් එහෙම නොවෙන්න පුළුවන්ද කියලා ප්‍රශ්න තියෙනවා. ඒ අතරේ මව්බිම ඊළඟ සිරස්තලය වන්නේ කටුවපිටිය බෝම්බකරුගේ බිරිය විදේශ රටකට පැන ගිය බවට තොරතුරු නැහැ කියලා ආරක්ෂක අංශ කරන හෙළිදරව්ව ඊ අපි වාර්තා කර සිටියා මව්බිම පුවත්පත කියා සිටියේ කාරණාව ඒ තමයි සාර නමින් හැඳින්වෙන මේ කටුවපිටිය බෝම්බකරුගේ බිරිඳ විදේශ රටකට පැන යන්න ඇතයි කියලා සැක කරනවා කියලා. නමුත් තවම තොරතුරු නැහැ. ඒ වුණත් තවදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මක වන බව සඳහන් කර සිටිනවා. ඒ අතරේ අරුණ පුවත්පත අද මුල් පිටුවේ වාර්තා කරන මේ කාරණාව අවධානයට ලක් කරන්න
මෙරටට අල්කයිඩා ත්‍රස්තය අත්අඩංගුවට ගන්න එපා කියලා හිටපු පොලිස්පති පූජිත් නියෝග කළා කියලා වැඩතහනමට ලක් වූ පොලිස්පති නාලකද සිල්වා කරන ප්‍රකාශය වරණි පෙරමුණ වාර්තා කර සිටින්නේ අද අරුණ පුවත්පතට. එම නියෝගය පූජිත් ජයසුන්දර තමන්ට ලබා දුන්නේ ලිඛිතව බවද කොමිසම හමුවේ ඔහු පැවසිය. මොහොමඩ් රිම්සන් නැමැති එම අල්කයිඩා ත්‍රස්ත සමාජිකා මෙරටට පැමිණි අවස්ථාවේදී ගුවන්තොටුපළදී ප්‍රශ්න කිරීමට ලක් වූ බවත් ඔහුට ත්‍රස්ත විමර්ශන කොට්ටාසිය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දීමක් කළ බවත් නාලකද සිල්වා සඳහන් කළේය. එම අවස්ථාවේදී රාජ්‍ය බුද්ධි සේවයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයෙක් වන සම්පත් කුමාර නැමැත්තා තමා අමතා එම පුද්ගලයා සම්බන්ධයෙන් විමර්ශන නොකරන ලෙසත් රාජ්‍ය බුද්ධි සේවයේ විමර්ශනයක් පවත්වන ලෙසත් බවත් තමාට පැවසූ බවද ඔහු සඳහන් කර තිබෙනවා. මතන මේ දිනුෂ දැන් මේ නාලකද සිල්වා මහත්මයාගේ ප්‍රකාශය ඉතාමත්ම බරපතලයි. මොකද මේක ලේසියෙන් තකන්න බෑ. මොකද දැන් පහුගිය යහපාල ආණ්ඩුවේ ප්‍රධාන නිලධාරියෙක් තමයි නාලකද සිල්වා මහත්මයා ත්‍රස්ත විමර්ශන කොට්ටාස වාරි හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා. ඒතකොට පූජ්‍ය ජයසුන්දර තමයි පොලිස්පතිවරයා. දැන් ඔහු ලිඛිත නියෝගයක් දාලා තිනවා අල්කයිඩා ත්‍රස්තවාදයේ ගැන විමර්ශන කරන්න එපා, අත්අඩංගුවට ගන්න එපයි කියලා. ඉතාමත් බරපතලයි. ඒකට මේක පාස්කු ප්‍රහාරයකට කොහොමද සම්බන්ධ වෙන්නේ? ඒකට දේශපාලන බලපෑම් තිබුණාද මෙහෙම කියන්නේ? මොකද පොලිස්පතිවරයෙක් ඇයි මෙහෙම කියන්නේ? මොකද මේ වගේ කෙනෙක් ත්‍රස්තවාදියෙක් අල්ලන්න එපා, ඕගන විමර්ශනය කරන්න එපයි කියන එක බරපතල කාරණයක්. ඉතින් මම හිතන්නේ මේ නාලකද සිල්වා මහත්මයාගෙන් තවදුරටත් මම හිතන්නේ ප්‍රකාශ ලබා ගතහොත් ඔහු දන්නවා හුඟක් දේවල් ඒ කාලේ සිද්ධ වෙච්ච. ඒ නිසා මොකද අපි දැක්ක අර තවත් සිද්ධියකදී නාලක සිල්වා මහත්මයාගේ පැටලුණා. මොකද අර මේ ඝාතන සිද්ධියක් සම්බන්ධයෙන් ඒවකට ජනාධිපතිවරයා සම්බන්ධයෙන් තිබුණු කාරණාවලදී. නමුත් ඒක යම් යම් ආකාරයක පරීක්ෂණ වෙන වෙන පැතිවලට ගියා. නමුත් හරි තැනට මම හිතන්නේ දැන් පරීක්ෂණ ඇවිල්ලා තියෙනවා. මොකද මේ දැන් නාකොටික කියලා දිනුෂ කිව්වා වගේ දැන් කුඩු විකුණා ඉන්නවා. ඒතර පොලිසියෙත් ඉන්නවා ත්‍රස්තවාදීන් අල්ලන්න එපා, ත්‍රස්තවාදී ගැන විමර්ශනය කරන්න එපයි කියන කට්ටිය. ඉතින් මම හිතන්නේ ඉතාමත් බරපතල තත්ත්වයක්. මේවා දැන්ම විසඳා ගන්න ඕන. මොකද මේවා සුද්ධ නොකරොත් නම් අනාගතේ එච්චර සුබදායක නැහැ. හැබැයි ප්‍රශ්න තියෙන දැන් කොමිසම හමුවේ ප්‍රශ්න කරන වෙලාවේදී නාලක සිල්වා මහත්තයාට ගොඩක් දේවල් අමතක වෙනවලු. ඒකත් ප්‍රශ්නයක් කොහොමුණත් මේක මතක් වීම ලොකු දෙයක්. ඔව්. මේ කාරණාවට අදාළව කරුණු අරුණ සහ මව්බිම් පුවත්පත පිටු පුරා වාර්තා කරනවා. ඒ අනුව අන්තවාදී දේශනවලට විදේශිකයන් වීසා ගත්තේ මුස්ලිම් කටයුතු දෙපාර්තමේන්තුවෙන් විදේශ අමාත්‍යාංශයට යවන ලිපියක් මගින්. නාලකද සිල්වා මහත්මයාගේ ප්‍රකාශය මහත්මයා කිව්වේ මතකද? අර කට්ටියක් රාජ්‍ය බුද්ධි සේවයේ දැනුම සොයාගෙන ත්‍රස්ත විමර්ශන කොට්ටාසේ හොඳ ආයතනයක් කරන්න කියලා පොලිස්පති මට කිව්වා. මම 2017 පෙබරවාරි මාසයේදී ත්‍රස්ත විමර්ශන කොට්ටාසේ ප්‍රතිව්‍යුහගත කළා. සහරානගේ ඡායාරූපයක් තිබුණා නම් ඔහු හඳුනාගත හැකි තාක්ෂණයක් සහිත අධිතාක්ෂණික වෑන් රථයක් අපට තිබුණා. ගෝඨාභය ආරක්ෂක ලේකම්වරයා 2006 දී ජාතික බුද්ධි ප්‍රදානී තනතුර ඇති කර බුද්ධ්‍යංශය ඒකාබද්ධ කළා. තවදුරටත් කරන ප්‍රකාශයේදී මව්බිම් පුවත්පත සඳහන් කරනවා 2018 දී සහරානට විවෘත වරන්තුවක් ලබා ගත්තත් පොලිස් ස්ථානවලට ඔහුව සොයන්නයි දැනුම් දීමක් කරලා තිබුණේ නැහැ. හදිසි අවස්ථාවක ක්‍රියාත්මක වීමට ආරක්ෂක අංශය සතුව වැඩපිළිවෙලක් නැති බව ප්‍රහාරයෙන් පසු පැහැදිලි වුණා කියලා සඳහන් කර සිටිනවා. ඊළඟට මේ මව්බිම වාර්තා කරනවා පාස්කු ප්‍රහාර සමයේ සිටි බුද්ධි නිලධාරීන්ට ජනපති මෛත්‍රී සම්මාන දුන්නේ ප්‍රහාර සිදුවීමට ඉඩදී බලා සිටින්නද කියලා කොමිසම මෙහිදී සාක්ෂිකරුවන්ගෙන් අහනවා. කොමිසම් පිළිබඳව කතාවක් තියෙන නිසා ඉක්මනින්ම මව්බිම ඒ පිටුවෙන් වාර්තා කරන තවත් කාරණයක් කියලා විරාමයට යන්නම්. ඒ තමයි රංජන්ගේ ප්‍රකාශය අපහාසයක් පමණක් නොව අධිකරණයට අභියෝග කිරීමක්ද වනවා කියලා ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජෙනරාල් සරත් ජයමාන්න මහත්මයා ඊයේ සඳහන් කර සිටිනවා. මේ කතාව ඒ කියන්නේ අධිකරණයේ ඉන්නේ දූෂිතයන් කියලා දූෂිත විනිසුරුවරුන් කියන කතාව මාධ්‍ය හමුවේ අධිකරණ භූමියේදීම රංජන් රාමනායක හිටපු මන්ත්‍රීවරයා කීප විටක්ම පිළිගෙන තියෙන කියන කාරණාව සඳහන් කර සිටියා. පොලිසියට ගල් අරුණ පුවත්පත වාර්තා කරනවා ඊයේ අඟුලාන පොලිසියට ගල් වැහි වැස්සක් වැස්ස කාරණාව මොකක්ද කියලා පැහැදිලි. අඟුලාන සිදුවෙච්ච ඝාතනය සම්බන්ධයෙන් නැත්නම් මරණය සම්බන්ධයෙන් තමයි මේ සිද්ධිය සිද්ධ වෙන්නේ. මව්බිම පුවත්පතත් තුන්වෙනි පිටුවේ වාර්තා කරනවා ඊයේ අඟුලාන පොලිසිය ළඟ පුංචි යුද්ධයක් තිබුණා කියලා. අඟුලානේ පුංචි යුද්ධයක්. හැබැයි මේ අවස්ථාවට දේශබන්දු තෙන්නකෝන් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පැමිණ කරුණු පැහැදිලි කිරීමක් කළා. මේ අවස්ථාවේදී ඒ අවස්ථාවට සහභාගී වීම එතෙන්ට ගිහිලා ජනතාව දැනුවත් කිරීම වැදගත්. අපි දැක්ක මාධ්‍ය හරහා පළවෙන තොරතුරු ඔස්සේ සහ සිදුවීම් ඔස්සේ පොලිසියේ විනිවිද භාවය පිළිබඳවත් ලොකු ගැටලු තියෙනවා. ඒ වගේම පුරවැසියන්ගේ
විනය පිළිබඳවත් සෑහෙන ගැටලු තියෙනවා. ඒ අතරේ අද චාම්බර අමරසූරිය මව්බිම් පුවත්පතට ගෙනෙන වාර්තාව කොස්ගොඩ තාරකගේ කුඩු සල්ලි බාරව සිටි සැකකාරිය අල්ලයි කියලා පොලිසියට ගල් ගහන වෙලාවේ පොලිසියට මල් පුදන්න ඕනේ කාරණාවත් අපි මතක් කරනවා. යන කොස්ගොඩ තාරක ඉන්නේ බූස්ස බන්ධනාගාරේ. ඔහුගේ ප්‍රධාන ගෝලයෙක් කියලා හඳුන්වන ඉඳුනුලි කියන තැනත්තගේ ඉඳුනිල් කියන නමින් තමයි ව්‍යාජව පෙනී හිටින්නේ. මේ පුද්ගලයාගේ බිරිඳ 34 හැවිරිදි වී පසුන ප්‍රියදර්ශිනී නැමැත්තිය අතුරුගිරිය ඔරුව ප්‍රදේශයේ පදිංචිකාරියක්. ඇය තමයි කොස්ගොඩ තාරකගේ මුදල් කටයුතු සම්බන්ධයෙන් වගකීම දරලා තියෙන්නේ කියලා සඳහන් වෙන්නේ. කොස්ගොඩ තාරක විසින් මද්ද්‍රව්‍ය ජාවාරම උපයා ගන්න අතිවිශාල මුදල් ප්‍රමාණයක් තැන්පත් කර තැබීම සහ ආරක්ෂා සහිතව ගණන් බලා තැන්පත් කිරීම සඳහා මේ සැකකාරිය තමයි කටයුතු කරලා තියෙන්නේ. ඇයව අත්අඩංගුවට ගෙන තිබෙනවා සහ ඇය සහ ඇගේ තවත් සහායකෙක්. ඊළඟට මව්බිම වාර්තා කරන ඊළඟ පුවත වන්නේ මව්බිම මුල්පිටුවේම වැලිකඩ කාන්තාංශයේ තාප්පෙට උඩින් පාර්සල් 18ක් පාන්දර 2ට විතර ඇවිල්ලා තියෙන්නේ. තාප්පෙට උඩින් පාර්සල් 18ක් ඇවිල්ලා තියෙනවා. ලක්ෂ 15ක් වටිනා පාර්සල් තමයි මෙතන ඇවිල්ලා තියෙන්නේ. මොනවද මේවයි තිබිලා තියෙන්නේ? ලක්ෂ 15කට ආසන්න වටිනාකමකින් යුත් තහනම් භාණ්ඩ තොගයක් එතන තිබිලා තියෙනවා. ඒ අතරේ ජංගම දුරකථන 38ක්, දුරකථන බැටරි 264ක්, සිම්පත් 26ක්, මත්කුඩු ග්‍රෑම් 5යි, බාබුල් වර්ගයේ මත්පුවක් 44යි, දුම්කොළ 71යි, මත්කුඩුවක් තියෙනවා. ඊට පස්සේ බලන්න මෙන්න මේ තියෙන දේවල් නා. ක්‍රීම් බෝතල් 10යි, ඕඩිකොලොම් බෝතල් 1යි, සුවඳ විලවුන් සහ ලීටරේ බෝතල් 1ක්, හෙයා ඩයි පැකට් 1යි, වේදනානාශක කරල් 36යි, ඇක්සොයිල් බෝතල් 1යි, රතු නූල් පන්දු 1යි, ඉදිකටු කාඩ් 2යි, හෑන්ඩ් ෆ්‍රී 2ක් සහ පබළු මාල 2ක්. මේක කාන්තාංශයට තමයි වැටලා තියෙන්නේ. එතන එතකොට අවුරුදු 21ක අවිවාහක තරුණියක් පහුගිය 28 වෙනිදා අප්‍රේල් 28 වෙනිදා අත්අඩංගුවට ගත්ත තරුණියක් තමයි ඇය ඉසෙඩ් වාට්ටුවේ සිරමැදිරියක උළු කැටයක් අයින් කරලා මේ පාර්සලේ වැටෙන වෙලාවෙදී කොහොම හරි මේ පාර්සලේ ගන්න ගිහිල්ලා තියෙනවා. එතකොට බන්ධනාගාර ඇතුලේ ජීවිතේ කොයි වගේද කියලා දැන් ඔබට පැහැදිලි. මේ වගේම කාරණයක් වුණා 2000 වසරේදී පමණ මේ බන්ධනාගාරයේ ওই කාන්තාංශයෙන් ඒ පැත්තට හවසට එනවා බොලි බෝලයක් වගේ බෝලයක් වනාත මුල පැත්තෙන් එන තාප්පු උඩින් විනාඩි 10කට පස්සේ මේ පැත්තෙනුත් බෝලයක් යනවා මේ පැත්තට. ඒතකොට හිතන්නේ මේ සෙල්ලම් කරද්දි බෝලයක් එනවා කියලා හිතන්නේ. නමුත් මේ ගැන සැක හිතලා ඒ දවස්වල මේ ගැන හොයා බලද්දි තේරෙනවා මේ මත්කුඩු තමයි මේ බෝලය අසෙන්නේ. අවශ්‍ය මුදල යවනවා බෝල්ට දාලා එහා පැත්තට. මේ වගේ තත්ත්වයක් තමයි තිබුණේ. ඒ වගේම අර කලින් දිනස කිව්වා දැන් අර මේ පොලිසිය සිද්ධ සම්බන්ධයෙන් අගුලානේදී මේකෙදි පොලිසිය ක්‍රියාකරපු ආකාරය සම්බන්ධයෙන් මම දැන් වැඩතහම ලක් කරලා තියෙනවා නිලධාරීන් තුදෙනෙකුගේ. මොකද අවම බලය පාවිච්චි කරාද කියලා කාරණේ වෙලි තැබීමේදී. දැන් දේශබන්දු තෙනකොන් මහත්මයා ගිහලා කියද්දී ජනතාව කිව්වා අපිට වැරදි වැටහීමක් තිබුණේ. මහත්මයා අපි ඒක ගැන කනගාටු වෙනවා ගල් ගැසීම වැරදි කියලා උන් මං හිතන්නේ ප්‍රසිද්ධිය ප්‍රකාශ කළා. කාන්තාවන් කිහිප දෙනෙක් බාර වුණා ආවිලා අපි තමයි ගල් ගැහුවේ කියලා. මං හිතන්නේ මේ වගේ තත්ත්වයක් තවත් ඇති වෙන්න හොඳ නැහැ. මොකද දැන් ජනතාව නීති අතර ගන්න බෑ. පොලිසියක් දැනගන්න ඕන නීති හැර ක්‍රියාත්මක කරන්න. ඉතින් මේක සම්බරව එක මායිමකට ගේන්න දේශබන්දු තෙන්නකොන් මහත්මයා ගිහිල්ලා ප්‍රායෝගිකවම එතෙන්ට ගිය එක ඉතාමත් වටිනවා. මම හිතන්නේ වෙන නිලධාරීන් තමයි අපිට අවශ්‍ය වන්නේ මේ නාකොටිකයක ඇතම් නිලධාරීන් මේ වගේ වැරදි කරද්දී මෙවැනි නිලධාරීන් තමයි ඉදිරියට යන්න ඕනේ. ඒ නිසා මම හිතන්නේ ඉදිරියේදී මේ වගේ තත්ත්වයක් පාලනය කරන්න වග බලා ගන්න ඕනේ. අපි දේශපාලන වේදිකාවේ දක්වන අදහස් වලට යොමු වෙන්න කැමතියි. ප්‍රේමදාසගේ පුතාට 20000ක් දෙන එක කජ්ජක් නෙවෙයි කියලා ශිරාන් රණසිංහ මව්බිමට වාර්තා කරන අතරේ ජනතාව රවටන 20000 කතා එක්සත් ජාතික පක්ෂයේ නෑ කියලා මහනුවර KL සුරවීර වාර්තා කරන්නේ රවී කරුණානායක මන්ත්‍රීවරයා හිටපු මන්ත්‍රීවරයා කරන ප්‍රකාශයක්. එක් පවුලකට රුපියල් 20000 බකින් දෙන්න ගියොත් රුපියල් කෝටි 1,25,000ක් වැය වෙනවා. ඒ කියන්නේ රටේ ජාතික ආදායමෙන් 80%ක්. ඊට පස්සේ පොලි අනුපාත රාජ්‍ය සේවක වැටුප් ඇතුළු අනිත් දේවල් ගෙවද්දි මෙහෙම 80% රුපියල් 20000 ගන්න ගෙවන්න බෑ කියලා ඔහු කිව්වා වුණත් තමන් ප්‍රේමදාස මහත්මයාගේ පුතා ප්‍රේමදාසගේ පුතාට ඕක ලොකු දෙයක් නෙවෙයි කියලා ඔහු සඳහන් කරනවා. මගේ තාත්තා ප්‍රේමදාස වතුකම් කරුවන්ට පුරවැසිභාවය දුන්නේ මගේ තාත්තා කියලා අද අරුණ පුවත්පතට ප්‍රකාශයක් මේ සටහන් වන්නේ සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගයේ නායකයා කරන ප්‍රකාශයක්. ඒ නිසා වතුකම් කරුවන්ට නිවසක් ඉඩමක් දී මම ඒක සම්පූර්ණ කරනවා කියලා ඔහු සඳහන් කරද්දී අද අරුණ පුවත්පත සඳහන් කරන කාරණයක් තමයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්ලින් සිල්වා මහත්මයා කියනවා අවුරුදු 4මාරක් රට කාපු එක්සත් ජාතික පක්ෂ නායකයන් දෙදෙනා දෙපැත්තට බෙදී රට හදන්න බලය ඉල්ලනවා. ඊළඟට මාතලේ දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක අතුල වික්‍රමනායක මහත්තයා කියන්නේ සජිත් යන්නේ පියාගේ අඩිපාරේ නෙවෙයි ප්‍රේමදාස මහත්තයා ගෙවල් දුන්නේ නොමිලේ සජිත් දුන්නේ සල්ලි අරගෙන. ඊළඟට පොදුජන පෙරමුණේ අපේක්ෂක කීර්ති වීරසිංහ දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ ඔහු කියනවා එරඬු තෙල් වලින් ඉන්ධන නිපදවීමේ කර්මාන්ත ශාලාවක් ඉදිකිරීමට පියවර ගන්නවා කියලා. ජනතා විමුක්ති පෙරමුණේ නායක වෙනතන් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහත්මයා කියන්නේ රටේ ප්‍රධාන කුඩු ව්‍යාපාරිකයන් බැංකු කොල්ලකාරයන් ඉන්නේ පාර්ලිමේන්තුවේ
පාර්ලිමේන්තුව සුද්ධ කරන්න මේ මැතිවරණයෙන් පටන් ගමු කියලා නෑ. මේ මැතිවරණයෙන් නෙවෙයි කලින් මැතිවරණයෙන් පටන් ගත්තා. ඇත්තටම කැමති රට දැනගන්න කවුද මේ කුඩුකාරයෝ මංකොල්ලකාරයෝ කියලා. එහෙම කියනවා නම් එකක් තමයි ඡන්දය දෙන්න කලින් ඒක මනාප දෙන්න කලින් ඒක තීරණය කරගන්න පුළුවන් ජනතාවට. ඒ විතරක් නෙවෙයි ඡන්දේ කාලෙදි විතරක් මේවා කියලා ඊට පස්සේ අමතක කරන එකත් සුදුසු නෑ. මිශ්‍ර මැතිවරණ ක්‍රමයකින් මන්ත්‍රී ආසන 225ක් තෝරන ක්‍රමයක් හදනවා කියලා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්මයා කියනවා. කොරෝනාවට මුහුණ දෙමින් ආර්ථිකය ගොඩනගන ක්‍රමයක් අපි ගාව තියෙනවා කියලා ඔහු සඳහන් කරනවා. රජයේ ඇත්ත වසන් කිරීම නිසායි කොවිඩ් දෙවනි රැල්ලක් මේ ඇති වෙන්නේ කියලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්දිත් මද්දුම්බණ්ඩාර මහත්මයා සමගි ජනබලවේගයේ මහලේකම්වරයා කියා සිටින අතරදී පොදු ජන පෙරමුණට ජාතික ආණ්ඩුවක් හැදීමේ කිසිම උවමනාවක් නැහැ කියලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහත්මයා කියනවා. අරුණ පුවත්පත වාර්තා කරන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයා කරන ප්‍රකාශයක් ඒ තමයි මැතිවරණයෙන් 3න් 2ක් අරගෙන ගෝඨාභයගේ පොරොන්දු අපි ඉටු කරනවා. මධ්‍යම හා රුවන්පුර අධිවේගී මාර්ගවල කටයුතු කොන්ත්‍රාත් දේශීය කොන්ත්‍රාත්කරුවන් හරහා ඉටු කිරීමට සැලසුම් කර තිබෙන බව ඔහු සඳහන් කර තිබෙනවා. ඒ අතර රට හදන තැනට මීහරක් යවල වැඩක් නැහැ කියලා සඳහන් කර සිටින්නේ ජනතා විමුක්ති පෙරමුණේ එහෙම නැත්නම් සමගි ජනබලවේගයේ නාමල් ජාතික ජනබලවේගයේ දෙක පැටලෙනවා. දිස්ත්‍රික් නායක නාමල් කරුණාරත්න මහත්මයා ඊළඟට ජනතාවට සහන දෙන්න අපි පැකිලෙන්නේ නැහැ කියලා මහින්ද රාජපක්ෂ මහත්මයා කරන ප්‍රකාශය වාර්තා කරනවා. මව්බිම පුවත්පත ඒ පිටුවේම රුපියල් බිලියන 3ක් පාඩු විඳින්න තමයි විදුලි පාරිභෝගිකයන්ට සහන දුන්නේ කියලා ජනතාවගේ දේපල විකිණීම ප්‍රතිපත්තියක් කරගත් පිරිසට ඡන්දය දෙන්න කලින් දෙවරක් සිතන්න කියලා ඇමරිකන් ඩොලර් බිලියන 6000ක් කොහෙන්ද හොයාගන්නේ රට විකුණලා සල්ලි හොයන්න ලෑස්ති නැහැ කියන කාරණාව තමයි මෙහිදී අවධාරණය වෙන්නේ. ඒ අතරේ රනිල් සජිත් අද කතා කරන්නේ හඳෙන් බැස්ස වගේ කියලා ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා කරන ප්‍රකාශය මව්බිම වාර්තා කරනවා. කොරෝනා රට පුරා යද්දී සෞඛ්‍ය අමාත්‍යාංශය මනාප සොයමින් ඇවිදිනවා. ලෝක බැංකුවෙන් ලැබුණු මුදල් ඇත්තටම කොච්චරක් හම්බුණාද කියලා රටට හෙළි කරන්න. කොරෝනා දෙවෙනි රැල්ල ආවේ ආණ්ඩුවේ ඊනියා දේශපාලනය නිසයි කියලා රනිල් වික්‍රමසිංහ මහත්මයා කරන ප්‍රකාශය අද මව්බිම පුවත්පත වාර්තා කර සිටිනවා. ඒ වගේම අද දිනමින පුවත්පතේ ඇතුල් පිටුවකට ගියොත් සාලින්ද නතර කරපු තැනින් මම පටන් ගන්නවා කියලා සාලින්ද දිසානායක හිටපු අමාත්‍යවරයාගේ බිනිඳ කරන ප්‍රකාශය අද දිනමින පුවත්පත වාර්තා කර සිටිනවා. සාලින්ද දිසානායක හිටපු අමාත්‍යවරයා අභාවයට පත් වුණා. සාලින්ද නවත්තපු තැනින් මම පටන් ගන්නවා කියලා මංජුලා දිසානායක අපේක්ෂකතුමිය කරන ප්‍රකාශය අද දිනමින වාර්තා කර සිටින අතරතුරේදී මව්බිම 8 වෙනි පිටුවේ වාර්තා කරනවා ගෝඨාභයගේ පරිසර හිතවාදී ජනාධිපතිවරණ සටනට සහතිකයක් කියලා. ලෝක මැතිවරණ ඉතිහාසයේ ප්‍රජා සහභාගීත්වයේ සහිත ප්‍රථම කාබන් උදාසීන නැත්නම් කාබන් ශූන්‍ය ජනාධිපතිවරණ ව්‍යාපාරය සඳහා වන සම්මානය කාබන් ශූන්‍ය කරන සහතිකය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට පිළිගැන්වීම මහාචාර්ය සරත් කොටගම් මහත්මයාගේ අතින් සිදු වුණා. කොහොම හරි කොරෝනා හින්දා හෝ වේවා මේ වතාවේ මැතිවරණයේ පරිසර හිතකාමී පෝස්ටර් වැඩි නැහැ, කටවුට් නැහැ, පොලිතින් නැහැ, සද්දබද්ද නැහැ. ඒක ලොකු සතුටට කාරණයක්. ඊයේ කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡා පැවැත්වුණා. එහිදී අමාත්‍ය ආචාර්ය බන්දුලු ගුණවර්ධන මහත්මයා කරපු ප්‍රකාශ කැබිනට් තීරණ අරුණ පුවත්පත වාර්තා කරනවා. කොවිඩ් දෙවන රැල්ලක් ගැන බිය වැද්දීම දේශපාලන ප්‍රචාරක ව්‍යාපාරයක් පමණයි. පවතින තත්ත්වය පාලනය කිරීමට රජයට හැකි. ලබන සතියේ ඉඳලා පාසල් විවෘත කරන්නත් පුළුවන්. අයවැයෙන් පස්සේ සහන පැකේජයක් ලැබෙනවා. කොවිඩ් වලින් තොර ලෝකයක් සොයා ගැනීම මිත්‍යාවක්. ඒ නිසා මේකත් එක්ක තමයි අපිට ජීවත් වෙන්න වෙන්නේ. හෘද රෝගීන්ට කැතීටර් ගෙන්වීමට රුපියල් මිලියන 207ක් කැබිනට් මණ්ඩලය තීරණය කළා තිබෙනවා. දිස්ත්‍රික්ක 10ක අධිතාක්ෂණ විශ්වවිද්‍යාල 10ක් ජෛව තාක්ෂණ උද්‍යානයකට හෝමාගම අක්‍ර 13ක භූමියක් වෙන් කරනවා. 2021-2030 කුසලතා සංවර්ධන දශකයේ ලෙස නම් කරනවා කියලා සඳහන් කරන අතරතුරේදී අරුණ පුවත්පත ඊට යටින් වාර්තා කරන වාර්තාවත් ඒ කියන්නේ මේ තීරණ මහ පොළොව මත ක්‍රියාත්මක වෙන බවට සුබ දසුන් 5 වසරකට පසු පණ ලැබූ වාලච්චේන කඩදාසි 30 වනදා කොළඹ එයි කියලා අරුණ පුවත්පත වාර්තා කරනවා. ඇඹිලිපිටියේ කම්හලත් ළඟදීම වැඩ වාලච්චේන කොටසක් භෝග වගාවටත් යොමු කරනවා. ඒ අනුව ශ්‍රීලංකාවේ මානවඩු වාර්තා කරන්නේ වසර 5කට පසුව යලි විවෘත වෙච්ච වාලච්චේන කඩදාසි කම්හලේ පළමු වාණිජ්‍ය නිෂ්පාදන කඩදාසි තොගය. ඒ අනුව GSM 100 සහ 210 වන්නා වූ කාඩ්බෝඩ් තමයි මුලින්ම නිෂ්පාදනය කරලා තියෙන්නේ. ටෙස්ට් ප්‍රොඩක්ෂන් එක සාර්ථක වෙලා තියෙනවා. පරීක්ෂණ නිෂ්පාදනය සාර්ථක වෙලා තියෙනවා. 30 වෙනිදා විමල් වීරවංශ අමාත්‍යවරයා අතින් මේක අලෙවි කිරීමට නියමිත බව තමයි වාර්තා කර සිටින්නේ. නූතන ආර්ථික විද්‍යාවේ පියා විදිහට සැලකෙන්නේ ඇඩම් ස්මිත්. ඔහු 1790 අද වගේ දවසක තමයි ඉපදිලා තියෙන්නේ.
ආර්ථික කාරණාවකට අවධානය යොමු කරනවා. අද දිනමින පුවත්පත විශේෂාංග ලිපියක් පළ කරනවා අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ මූල්‍ය උපදේශක හිටපු මහත් බැංකුව අධිපති අජිත් නිවාඩ් ගබ්‍රාල් මහත්මයාගේ ඉදිරි ආර්ථික අභියෝගය සඳහා ආණ්ඩුව සූදානම් කියලා ඔහු කියනවා. ඔහු යෝජනා කිහිපයක් කරනවා. එකක් තමයි විශ්‍රාමික එහෙම නැත්නම් ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා පොලි අනුපාතක ඒ ආකාරයෙන්ම පවත්වාගෙන රටේ අනිකුත් පොලි අනුපාතික අඩු කරන්න කියලා. ඒක ව්‍යාපාර පවත්වාගෙන යාම සඳහා හොඳ ඉදිරි පියවරක් වෙයි කියලා කියනවා. ඒ වගේම තවත් හොඳ යෝජනාවක් තියෙනවා. දැන් මේ වෙනකොට රජයේ සේවකයන් විශේෂයෙන් පෞද්ගලික සේවයන් යම් ආර්ථික පීඩාවන්ට පත්වෙමින් සිටින නිසා සේවක අර්ථසාධක අරමුදලෙන් Tamanගේ ඇති ශේෂයෙන් 120ක් නිදහස් කරන්න එහෙම නැත්නම් ඒක මුදා හැරියොත් මේ වෙලාවේ පෞද්ගලික අංශයේ සේවකයන්ට හොඳ සහනයක් වෙයි කියලා යෝජනා කරනවා. ඒ වගේම අපි අවුරුද්දකට සාමාන්‍ය ඇමරිකන් ඩොලර් බිලියන 4.5 ප්‍රමාණයක් වියදම් කරනවා පිට රටින් කෑම ගෙන්නන්න. ඒව ලංකාව තුළ නිෂ්පාදනය කිරීම සඳහා පියවර ගැනීම වැදගත් කියලා අජිත් නිවාඩ් ගබ්‍රාල් මහත්මයා යෝජනා කර සිටිනවා. ඒ අතරේ ගිනුම් වල සල්ලි තියෙන අය සල්ලි වලින් විතරක් නෙවෙයි දැන් ඔය බිට්කොයින් කියලා තියෙනවනේ. ඒ කියන්නේ ඔන්ලයින් කාසි ක්‍රමයක් ඔන්ලයින් මුදල් ඒකකයක් හැදලා තියෙනවා බිට්කොයින් කියලා. ඊයේ දවසේදී අපිට වාර්තා වුණා ලෝකේ බිලියන පතියන්ගේ ට්විටර් ගිනුම් හැක් කරලා මේ ගිනුම් වලින් බිට්කොයින් වංචා කරපු සිදුවීමක්. බිලියන පතියන්ගේ ට්විටර් ගිනුම් හැක් කර කෝටි ගණනක් සොරකම් කරලා මේ අතර ඉන්නවා බිල් ගේට්ස් ඉන්නවා බරක් ඔබාමා මේ ආදී ප්‍රමුඛ පෙළේ පුද්ගලයෝ ඉන්නවා. ඒ විතරක් මේ සයිබර් ආරක්ෂාව පිළිබඳ විශේෂඥයන් සඳහන් කරන ආකාරයට මේක තමයි සමාජ මාධ්‍ය අඩවියකට මෙතෙක් එල්ල වෙච්ච දරුණුම ප්‍රහාරය. අද ලංකාවේ ජාතික පුවත්පතකුත් වාර්තා කර තිබුණා මේ විදිහේ ප්‍රහාර සමහර විට ඔබටත් එල්ල වෙන්න පුළුවන්. ඒ නිසා අවධානයෙන් ඉන්න කියලා. කාන් සිනමා උළෙලට බමරු ඇවිත් චිත්‍රපටය නැවත වතාවක් නිර්දේශ වීමක් නෙවෙයි. ඇත්තටම කාන් සිනමා උළෙල 17 වෙනි කාන් සිනමා උළෙල පංචශීදී පැවැත්වෙනවා. මේකෙදී තිරගත කරන කලාත්මක චිත්‍රපටි මාලාව අතරට බමරු ඇවිත් චිත්‍රපටය ඇතුළත් කරලා තිබෙනවා. මේක ශ්‍රී ලංකාව ලැබපු විශිෂ්ට ජයග්‍රහණයක්. ලංකාවේ විශිෂ්ටතම චිත්‍රපට 10 අතුරෙන් එකක් බමරු ඇවිත් චිත්‍රපටය. ආචාර්ය ධර්මසේන පතිරාජයන්ගේ 1978 අගෝස්තු මාසයේ 11 වෙනිදා තමයි මුලින්ම තිරගත වෙන්නේ. ඒ වගේම 1978 මොස්කව් ජාත්‍යන්තර සිනමා උළෙල නියෝජනය කළා. ඊට අමතරව 1979 තිබිච්ච ප්‍රථම ජනාධිපති සිනමා සම්මාන උළෙලේ බඹරු ඇවිත් චිත්‍රපටය හොඳම අධ්‍යක්ෂණය සඳහා ඒ වගේම හොඳම සිනමාපටය සඳහා ඇගීමට ලක් වුණා. ආචාර්ය ධර්මසේන පතිරාජයන් ජීවත්ව නොසිටීම කනගාටුවට කරුණක්. හැබැයි ඔහු මිය ගියේ නැහැ කියන කාරණාව නැවත වතාවක් තහවුරු වෙන්නේ. මතන දිනුස එතෙන්දී වචනයක් කියනවා පතිරාජයන් සමාජ දේශපාලන ඉදිරියෙන් සිට නිර්මාණකරුවෙක්. ඒ කියන්නේ විවෘත ආර්ථිකයේ ඵල විපාක තමයි බඹරු චිත්‍රපටයෙන් කියන්නේ. ඒ කියන්නේ සාමාන්‍ය සාමකාමී තිබුණු ගම්මානයකට අන්තිම පොලිසියක් එන්නේ කොහොමද කියන කාරණා තමයි පතිරාජ මතු කරන්නේ. මම හිතන්නේ මේක ඉතාමත් වැදගත් බඹරු චිත්‍රපටය ගැන මේ වගේ අවස්ථාවක් හිමි වීම සම්බන්ධයෙන්. ඔව්. හඳුනාගත්තොත් ඔබමා ගීතය ඇතුළත් වුණේ බමුරු ඇවිත් චිත්‍රපටයට. ආචාර්ය කේමදාසයන්ගේ සංගීතයට ඔබට හඳුනාගත යුතු බොහෝ දේවල් තියෙනවා. ඒවා හඳුනාගත්තාද නැද්ද? ඒක තීරණය කරන්න ඕනේ ඔබ. අපි නැවත මුණ ගැහෙන්නේ ලබන සඳුදා දිනේ. නිරුපද්‍රිතව සහ සෞඛ්‍ය සම්පන්නව ඔබට ගත කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබට සුබ දවසක්. ආයුබෝවන්.